සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ජුලි මාස 29 වන දින උපන්දිනය සැමරූ හේමමාලි වෙලගෙදර මහත්මියට ආශිර්වාදය පතා උදිත වෙලගෙදර ස්වාමි පුතුණුවන් සහ තිනේසා විහාරා කියන දියණියන් දෙපළ ඇතුළු පින්වන්ත පිරිස. අපි මේ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින්
අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද ධර්මානුශාසනාව සඳහා පිංගුතුනි මම මාතෘකාව ලෙස තෝරාගන්න අදහස් කරගත්තා බොහොම වටින සූත්‍ර දේශනාවක්. මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයයි අද දේශනාවට තෝරාගත්තේ. සංසාරයේ පිළිබඳ මහ බියක් ඇති කරවන වටින සූත්‍ර දේශනාවක්. දේශනාව ඇතුලේ බොහෝ කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. කාලය ප්‍රමාණවත් වෙන ආකාරයට අරගෙන අපි ඒ කාරණාවල් එකින් එක සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක උක්කට්ටා නුවර සුභග කියලා එක්තරා සල් රුකක් මුල වැඩ වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ මෙහිම වැඩ වාසය කරද්දී භාග්‍යවතුන් වහන්සේදා දකිනවා මේ මහා බ්‍රහ්ම ලෝකයේ ඉන්න බකනම් මහා බ්‍රහ්මයට ඇතිවෙච්ච එක්තරා මිත්‍යා දෘෂ්ටික සිතුවිල්ලක් පිළිබඳව. මහා බ්‍රහ්ම ලෝකයට අධිපති මහා බ්‍රහ්මයා. මේ මහා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මෙක් වෙලා උපදින්නේ සාමාන්‍යයෙන් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මෙක් වෙලා උපදින්නේ මනුෂ්‍ය ලෝකවල එහෙම නැත්නම් අන්‍ය ලෝකවල ධානවලට සමවැදුණයින් පස්සේදී. උදාහරණයක් කියනවා නම් ප්‍රථම ධානය වඩලා ඒ ප්‍රථම ධානය වඩන ආකාරය අනුව තමයි මේ බ්‍රහ්ම ලෝකවල උපදින්නේ. උදාහරණයක් කියනවා නම් බ්‍රහ්ම ලෝකවල ප්‍රථම ධාන භූමි මට්ටම් තුනක් තියෙනවා. මහා බ්‍රහ්මය, බ්‍රහ්ම පාරිසද්ය, බ්‍රහ්ම පුරෝහිතය කියලා. ප්‍රථම ධානය යම්තම් වඩනවා නම් ඒ කෙනා ගිහිල්ලා උපදින්නේ බ්‍රහ්ම පාරිසද්ය කියන ලෝකේ. ක්‍රම දෙක තුනකින් පුරුදු පුහුණු වෙලා තියෙනවා නම් ඒ කෙනා ගිහිල්ලා උපදින්නේ බ්‍රහ්ම පුරෝහිතය කියන ලෝකේ. එහෙම නැත්නම් පංච වසීත්‍යාවීම පුරුදු පුහුණු කරලා තියෙනවා නම් පංච වසීතාවය කියලා කියන්නේ ආවජ්ජන, සමාපජ්ජන, අදිට්ඨාන, වොට්ටාන, පච්චවෙක්කන කියන මෙන්න මේ පංච වසීතාවීම ප්‍රථම ධානයේ පුරුදු පුහුණු කරලා තියෙනවා නම් මෙන්න මේ මහා බ්‍රහ්ම කියන ලෝකයේ උපදිනවා. මේ මහා බ්‍රහ්ම ලෝකය දැන් ගත්තම ඒ මහා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා තියෙන සියලුම පහළ තියෙන භූමිතල ඒ බ්‍රහ්ම ලෝක 3යි, දිවි ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, දුගති භූමි 4යි කියන මේ සියල්ල ලෝක විනාශයකදී පින්වතුනි විනාශ වෙලා යනවා. ඊට පස්සේ නැවත ලෝක නිර්මාණය වෙනකොට මේ ලෝක ටික හැදෙනවා. සඳහන් කළ තියෙනවා ධර්මයේ ඒ ලෝකවල ඉන්න සත්වයෝ ලෝක විනාශ වෙනකොට ගිහිල්ලා ආබස්සර කියන ලෝකේ උපදිනවා. එහෙම උපදිලා ඒ ආබස්සර ලෝකෙන් චුත වෙලා තමයි අර ලෝක නිර්මාණය වුණෙන් පස්සේදී ඒ ලෝකවලට ඇවිල්ලා ඒ සත්වය උපදින්නේ. දැන් මනුෂ්‍ය ලෝකේ ගත්තොතින් මනුෂ්‍ය ලෝකේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් කරනවා පළවෙනි සත්වයා කොහොමද පහළ වුණේ කියලා. ඒ විදියට මේ ලෝකවලට සත්වයෝ පහළ වෙනවා. දැන් මේ මහා බ්‍රහ්ම ලෝකයටත් ওই වගේම ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා මේ මහා බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයා හැටියට කෙනෙක් පහළ වෙනවා. ඒ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ ලෝකේ වැඩිම ආයුෂ තියෙන කෙනා. බ්‍රහ්ම ලෝකේ. ඒ වගේම වැඩි 이르දියක් තියෙනවා, බලයක් තියෙනවා. අන්‍ය බ්‍රහ්මයන්ට වඩා රූපවත්. අන්‍ය බ්‍රහ්මයන් අභිභවනය කරගෙන පාලනය කරනවා. තමන්ට හිතුණු ආකාරයට පාලනය කරන කෙනෙක් තමයි මේ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ. අදටත් ඔය අපි දකිනවා ඉන්දියාවේ බ්‍රාහ්මණ වංශිකයන්. ඒ බ්‍රාහ්මණ වංශිකයන් පවා පින්වතුනි අදහන්නේ මෙන්න මේ මහා බ්‍රහ්මයා කියන බ්‍රහ්මයා. මොකද එක්තරා පුද්ගලයෙක් බ්‍රහ්ම ලෝකේ ඉපදුනහම දැනගන්න ලැබෙන එකක් තමයි මේ මහා බ්‍රහ්මයා තමයි
ඔබ මැව්වේ කියලා. ඔහු කල්පනා කරලා බැලුවම ඒ මහා බ්‍රහ්මයා ඉක්මවන්න කෙනෙක් නෑ ලෝකේ. ඉතින් ඔහොම ඉන්නකොට ඒ බ්‍රහ්මයා පස්සේ කාලෙක චුත වෙලා බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා මනුෂ්‍ය ලෝකේ උපදිනවා. හැබැයි මනුෂ්‍ය ලෝකේ ඉපදුනාම ඒ මනුෂ්‍ය ලෝකේ කාලයක් යනකොට ඔහු ධාන වඩලා අතීතයේ පිළිබඳ දැනගන්න ඥානය පහළ කරගත්තා. ඒ අතීතයේ පිළිබඳ දැනගන්න ඥාණයෙන් ඔහු දකිනවා එක ජීවිතයක් පෙර ජීවිතයයි. ඔහුට පේනවා බ්‍රහ්ම ලෝකයේ උපන්න ජීවිතය. ඉතින් ඊට පස්සේදී දකිනවා මේ මහා බ්‍රහ්මයාගේ තියෙන ශක්තිය. අන්න එහෙම දැනගත්තෙන් පස්සේදී ඔහු හිතනවා මේ බ්‍රහ්ම ලෝකයේ තමයි එකම නිත්‍ය භූමිය. ඒක ඉක්මවන්න කිසිම කෙනෙකුට බෑ. ඒ නිසා අපි මෙහි ඉඳලා මේ විදියට යාග හෝම කරලා මහා බ්‍රහ්මයා ළඟට යන්න ඕන කියලා අර්ථයෙන් තමයි ඔය බ්‍රාහ්මණ වංශිකයන් මහා බ්‍රහ්මයා කියලා අදහන දෙවියා ළඟට යන්න කටයුතු කරන්නේ. ඉතින් ඒ කාලේ මිනිස්සු කිව්වෙන් පස්සේ ඔක පිළිගත්තා. මොකද පිළිගත්තේ ඒ කියන පුද්ගලයාට ධානය තියෙනවා, පරිචිත්ත විඥානන ශක්තිය තියෙනවා, එරදි තියෙනවා. පෙර ආත්මය බලන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒ නිසා මිනිස්සු ඒක පිළි අරගෙන ඒක ඒ විදියට අදහන්න පටන් ගත්තා. එහෙම තමයි මේ බ්‍රාහ්මණ දහම ආරම්භ වුණේ. අපේ භාග්‍යවතුන් වහන්සේ එදාර සාල වෘක්ෂ මූලයේ සුභගවන්නේ වැඩ වාසය කරද්දී මේ මහා බ්‍රහ්මයට ඇතිවෙච්ච සිතුවිල්ලක් පිළිබඳව උන්වහන්සේ දකිනවා. භාග්‍යවතුන් වහන්සේ දකිනවා මහා බ්‍රහ්මයට මෙන්න මෙහෙම හිතෙනවා. මේ බ්‍රහ්මස්ථානයේ නිට්ටයයි. කියන්නේ ස්ථිරයි. මේක සාස්වතයි. ඒ කියන්නේ හැමදාම දකින්න පුළුවන්. කේවලයි. එක දිගට ඉන්නත් පුළුවන්. අචවන ධම්මයි. චුතියක් වෙන්නේ නැහැ. මෙතනින් එහා පැත්තට චුතියක් වෙන්නේ නැහැ. වෙන තැනක ගිහිල්ලා උපදින්නේ නැහැ. මේ බ්‍රහ්ම ලෝකේ කවුරුත් ඉපදිනවා. මේ බ්‍රහ්ම ලෝකේ කවුරුවත් ඉපදිනවා පේන්නේ නැහැ. දිරනවා පේන්නේ නැහැ. මැරෙනවා පේන්නේ නැහැ. චුත වෙනවා පේන්නේ නැහැ. ඒ නිසා මේ බ්‍රහ්ම ලෝකේ හැර දුකින් මිදීමට වෙනම සහනයක් නැහැ කියලා මේ බ්‍රහ්මයාට දවසක් එක්තරා සිතුවිල්ලක් හිතට එනවා. භාග්‍යවතුන් වහන්සේ මේ අදහස දැනගන්නවා. දැකලා වක් කරපු අතක් දිග අරින්න යන කාලේ යම්සේද, දික් කරපු අතක් වක් කරන්න යන කාලේ යම්සේද, අන්න එවැනි ඊටාම සුළු මොහොතකින් භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙට වඩිනවා. භාග්‍යවතුන් වහන්සේ වඩිනවා මේ බක කියන බ්‍රහ්මයට පේනවා. බ්‍රහ්මයට බුදුරජාණන් වහන්සේ දැක්කෙන් පස්සේදී මොන වගේ සිතුවිල්ලක්ද පහළ වෙන්නේ? මේ බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ දැක්කෙන් පස්සේදී හිතනවා නිදුකාණනි, ඔබගේ මෙහි පැමිණීම ඉතාම හොඳයි. ඔබටත් මෙහි ආපේක මහ සැනසීමක්. නිදුකාණනි මෙහි එන්න. බොහෝ කාලෙකින් මෙහි පැමිණියේ කියලා අර තමන්ට හිතිච්ච මිත්‍යා දෘෂ්ටිය භාග්‍යවතුන් වහන්සේට කියනවා. මේක තමයි නිත්‍ය එකම තැන. මෙතනින් යහා පැත්තට කෙනෙක් කොහෙවත් උපදින්නේ නැහැ, මැරෙන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට බලන්න පින්වතුනි, මේ බ්‍රහ්මයා කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එර්දි තියෙන, ධාන තියෙන, විශේෂ ශක්තියක් තියෙන කෙනෙක්. ගොඩාක් වෙලාවට අපිට හිතෙනවා මේ එර්දි, ධාන මේවා ලැබුණෙන් පස්සේ ඒකේ ලොකු විශේෂත්වයක් තියෙනවා කියලා. එහෙම තියෙන කෙනෙකුටවත් නුවණ මෙහෙවන් නැතුව කවදාවත් පින්වතුනි මේ ආර්ය වූ ප්‍රතිපදාව අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ ආර්ය වූ ප්‍රතිපදාව අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධාව පිහිටුව ගත්තු ශ්‍රාවකයාට පමණයි. එතනින් මෙහා පැත්තට ඒක අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් නැහැ. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ දැක්කෙන් පස්සේදී බලන්න මේ බ්‍රහ්මයාට හිතිච්ච සිතුවිල්ල. බ්‍රහ්මයාට හිතෙන්නේ මොකද්ද? තමන්ට දැන් මොහොතකට කලින් හිතිච්ච සිතුවිල්ලත් බුදුරජාණන් වහන්සේට හිතලා තමයි මෙතනට ආවේ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේට ඒ කාරණාව මතක් කරේ. ඉතින් බලන්න පින්වතුනි, ඒ තරම් ශක්තියක් තියෙන කෙනෙකුටත් ඒ වගේ සිතුවිලි පහළ වෙලා තියෙනවා. දැන් අද කාලේ බලන්න
මනුෂ්‍ය ලෝකේ ඉන්න කී දෙනෙකුට ওই වගේ සිතුවිලි පහළ වෙනවද? ඒක අරුමයක් පුදුමයක් නෙමෙයි. මනුෂ්‍ය ලෝකේ ඉපදිලාත් ওই වගේ සිතුවිලි පහළ වෙනවනේ. මේ මනුෂ්‍ය ලෝකේ විතරයි තියෙන්නේ. මෙතනින් එහා පැත්තට මැරලා වෙන ලෝකෙක උපදින්නේ නැහැ. පෙර ජීවිතයක ඉඳලා නෙමෙයි මේ ජීවිතයට ආවේ. බලන්න එහෙම මිත්‍යා දෘෂ්ටියක් මේ ලෝකේ තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය ධර්මයෙන් කී දෙනෙක් පින්වතුනි ලෝකේ ජීවත් වෙනවද? මම මැරෙනවා මැරිලා ඊළඟ ජීවිතේ උපදිනවා කියන එකවත් පින්වතුනි පිළිගන්නේ නැහැ. තමන් කරන කර්මවලට තමන්ට විපාක ලැබෙනවා කියන එක පිළිගන්නේ නැහැ. එහෙම විපාක නොලැබෙන බව තේරුම් අරගෙන කොච්චර පින්වතුනි පව් කරන අය ඉන්නවද? අකුසල් වඩන අය ඉන්නවද? ඒ නිසා පින්වතුනි මම ඒක මුලින් මතක් කරේ මේ දේශනාව අපිට මේ සාංශාරික බියක් ඇති කරවන්න පුළුවන් දේශනාවක්. අපි පින්වතුනි මේ මනුෂ්‍ය ලෝකෙට ඉපදුනේ නිකම්ම නෙවෙයි. සංසාරේ බොහෝ කුසල් වඩලා බොහෝ පින්දහම් කරගෙන එහෙම කුසල් වඩලා එහෙම පින්දහම් කරගෙන උපන්න ඔබ මම ඒ ලැබිච්ච ජීවිතය තුළ සසරට උපකාරයක් කරගන්න පුළුවන් ඒ කුසලයක් වඩාගන්නේ නැතුව දුර්වලයෙක් ලෙස මේ ලෝකෙන් යනවනම් අපි ඊළඟට ගිහිල්ලා කොහේ උපදීද? මේක පින්වතුනි මහ භයානක දෙයක්. මේ තරම් පින් කරගන්න පුළුවන් අවස්ථාව තියෙද්දි මේ තරම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාව තියෙද්දි අපි ඒ ධර්මය මගහැරලා කොච්චර පින්වතුනි අපේ ජීවිතය අපි කටයුතු කරනවද? බලන්න පින්වතුනි මිනිස්සු සාමාන්‍ය ලෙඩකට බය වෙන තරම්වත් පින්වතුනි මේ ලෝකේ මිනිස්සු බය වෙනවද බලන්න. මම මැරෙලා ඊළඟ ජීවිතේ මේ වගේ භයානක දුක් ජීවිත ලබනවා කියන එක. ඇයි පිළිගන්නේ නැහැ? ඒක අවබෝධ කරගන්න ඥාණය Tamanට පිහිටලා නැහැ. ඒ නිසා පින්වතුනි Tamanට තියෙන ශක්ති ප්‍රමාණ වශයෙන් බොහෝ දෙනෙක් කරගන්නේ අකුසල කර්ම. මේ තරම් ධර්මයේ තියෙද්දි මේ තරම් කුසල කර්ම උපදව ගන්නට පුළුවන් අවකාශ තියෙද්දි ධර්මයේ වඩන්න පුළුවන්කම තියෙද්දි පින්වතුනි ඒක මගහැරලා ලෞකික ජීවිතේ කටයුතු වෙනුවෙන් කොයිතරම් වෙහෙසෙන අය ඉන්නවද? ඉතින් අපි මෙහෙම වෙහෙසෙන එක පුදුමයටපත් වෙන ඕන දෙයක් නෙවෙයි. මේ තරම් ධාන තියෙන බ්‍රහ්මයාට පවා පින්වතුනි හිතලා තියෙන හැම දෙයක්. ඒ නිසා තමයි බ්‍රහ්මයා අර වගේ සිතුවිල්ලක් උපදව ගත්තේ. නිකම්ම නෙවෙයි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ වැස් දෙකට දැකලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාට කියනවා බ්‍රහ්මය නුඹ අනිත්‍ය දෙයක්ම මට නිට්ටයයි කියලා කියනවා. නුඹ අස්තීර දෙයක්ම මට ස්ථීරයයි කියලා කියනවා. නුඹ කැඩෙන දෙයක්ම මට නොකැඩෙන දෙයක් කියලා කියනවා. චුති ස්වභාවයක් තියෙන දෙයක්ම මට චුති ස්වභාවයක් නැති දෙයක් හැටියට කියනවා. මේ බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ දිරනවා, මිය යනවා, චුත වෙනවා, මේ සියල්ල සිද්ධ වෙනවා. නමුත් නුඹ කියන මේන් මත නිස්සරණයක් නැහැ කියලා. නමුත් බ්‍රහ්මය නුඹට මේ ඇති වෙලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියක්, අවිද්‍යාගතයක් කියලා භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා මේ අන්‍ය ලෝකවලට වෙන අනිත්‍ය ස්වභාවය මේ බ්‍රහ්ම ලෝකෙට වෙනවා. එයි පින්වතුනි බ්‍රහ්මයට ඉතින් ඒක හිතෙන්නේ නැත්තේ. බ්‍රහ්ම ලෝකේ පින්වතුනි තියෙන ආයු කාලය අන්තර්කල්ප 64ක්. අන්තර්කල්ප 64ක් අවශ්‍ය තියෙනවා. ඉතින් එතනින් කෙනෙක් චුත වෙන්නේ බොහෝ කාලයකට පස්සේ. ඒ නිසා තමයි මේ බ්‍රහ්මයාට මේ වගේ සිතුවිලි පහළ වුණේ. දීර්ඝ ආයුෂ තියෙන නිසා, දියුණු සැපයක් තියෙන නිසා, දුක කියන වචනේවත් නැති නිසා බ්‍රහ්මයාට මේ සිතුවිල්ල පහළ වුණේ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන බ්‍රහ්මය මේ බ්‍රහ්ම ලෝකයටත් ඔය අනිත්‍ය ස්වභාවයම ওই විදිහටම සිද්ධ වෙනවා කියලා. ඒ වෙලාවේදී පින්වතුනි මේ කතාව අහගෙන ඉන්නව මාරයා. මොකද මාරයා සාමාන්‍යයෙන් කාලෙන් කාලෙට භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා නිතර ආවර්ජනය කරලා බලනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැන මාරයා දැක්කා.
භාග්‍යවතුන් වහන්සේ කරන්න යන දේත් මාරයා දකිනවා. මාරයා කල්පනා කරනවා භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙට වැඩලා මේ බ්‍රහ්මයන්ට ධර්මය කියලා දෙනවා. එහෙමුණොත් මේ මාරයාගෙන් ඒ බ්‍රහ්මයෝ වෙන් වෙනවා. එනිසා මාරයා වහාම එතනින් චුත වෙලා බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. මාරයාට කොයිතරම් බලයක් තියෙනවද කියලා කියනවා නම් මේ මාරයාට පුළුවන් පින්වතුනි බ්‍රහ්ම පාරිසද්‍ය කියන බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයකට ආවේශ වෙන්න. ඒ තරම් බලවත් කෙනෙක් මේ මාරයා කියලා කියන්නේ. ඉතින් මේ විදියට බ්‍රහ්ම පාරිසද්‍ය ලෝකයේ බ්‍රහ්මයකට ආවේශ වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ඔන්න මාරය යනවා. ගිහිල්ලා මෙහෙම කියනවා. භාග්‍යවතුන් වහන්සේට කියනවා භික්ෂුව නින්දා කරන්න එපා. මේ බ්‍රහ්මයාට නින්දා කරන්න එපා. මේ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ සියල්ලෝම යටත් කරගෙන ඉන්න කෙනෙක්. මේ බ්‍රහ්මයා කාටවත් යටත් වෙන කෙනෙක් නෙමෙයි. සියල්ල දකිනවා. සියල්ල තමන්ගේ යටතට ගන්නවා. ඊශ්වර ස්වභාවයකින් ඉන්නේ. ඊශ්වරයි කියලා කියන්නේ නිර්මාතෘ කියන එක. බ්‍රහ්මයේ යමක් හිතුවොත් ඒ හිතපු දේ වෙනවා. මේ මෙසේ වේවා මේ මෙසේ වේවා කියලා කිව්වම ඒ බ්‍රහ්මයා හිතන විදිහට මේ දේ නිර්මාණය වෙනවා. ඒ නිසා කියන ඊශ්වරයි කියන්නේ හැමෝටම වඩා ශ්‍රේෂ්ඨයි. නුඹ බ්‍රාහ්මණ වෙන්න ඕන, නුඹ ශුද්‍ර වෙන්න ඕන, නුඹ ශාස්ත්‍රීය වෙන්න ඕන, නුඹ වෛශ්‍ය වෙන්න ඕන. කියලා මෙහෙම මිනිස්සු බෙදන්න මේ බ්‍රහ්මයට පුළුවන්. කියලා දැන් මේ භාග්‍යවතුන් වහන්සේට මේ බ්‍රහ්මයාගේ තියෙන බලය ගැන කියනවා. කියලා කියනවා ශ්‍රමණය භික්ෂුව මේ බ්‍රහ්මයට නින්දා කරන්න එපා. ඔහු කියන එක පිළිගන්න. මොකද නුඹ වගේම පෙරත් ඔය වගේ දේවල් කරලා බොහෝ දෙනෙක් අපායේ ගියා. කියලා භාග්‍යවතුන් වහන්සේ කතාවට මාරයා විරුද්ධ වෙනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මාරයාට කියනවා පෞකාර මාරය මම නුඹව දන්නවා. මම නුඹව හඳුනනවා. මම නුඹව නොදන්නා බව නොහඳුනන බව නොසිතව කියලා භාග්‍යවතුන් වහන්සේ මාරයාට කියනවා. ඉතින් ඒ වෙලාවේදී මාරයා නිහඬ වුණා. බ්‍රහ්මයා කලින් කාරණාව නැවතත් මතක් කරනවා මේ බ්‍රහ්මස්ථානයේ නිට්ටයයි කියලා. මේ බ්‍රහ්මස්ථානයේ සාස්වතයි, කේවලයි, අචවන ධම්මයි. ඉතින් මෙන්න මේ විදියට බ්‍රහ්මයන් නැවතවතාවක් ඒ කාරණාව භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළේ අර භාග්‍යවතුන් වහන්සේ කියපු කාරණාවත් එක්ක අභියෝග කරන්න. දැන් මෙතනින් එහා පැත්තට බ්‍රහ්මයාගේ අරමුණ තමයි භාග්‍යවතුන් වහන්සේත් එක්ක වාද කරන එක. වාද කරලා පරද්දන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක්. පැතිරුණු ප්‍රඥාවක් තියෙන කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේව හඳුන්වන්නේ වාදාභිසිංහ කියලා. භාග්‍යවතුන් වහන්සේත් එක්ක කාටවත් වාද කරන්න බෑ. පරද්දන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයට කියනවා බ්‍රහ්මය මම නුඹව දන්නවා. නුඹ කවුද? නුඹ උතන ඉපදුනේ කොහොමද? නුඹට කොයිතරම් ශක්තියක් තියෙනවද? තොප කලින් ජීවිතේ මොන වගේ කර්ම කරලාද මෙතන ඉපදුනේ? මේ සියල්ල මම දන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයට කියනවා. එතකොට බ්‍රහ්මයා දන්න එක. ඒ නිසා බ්‍රහ්මයට හිතෙනවා මේ කාරණාවෙන් භාග්‍යවතුන් වහන්සේ පරද්දන්න. ඒ වෙලාවේදී බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා හොඳයි. ස්වාමීනි කොහොමද මං කලින් ජීවිතේ හිටියේ? මට කොච්චර ශක්තිය තියෙනවද? මම මොන වගේ කර්ම කරලාද මේ බ්‍රහ්ම ලෝකේ ඉපදුනේ කියලා උන් දැන් භාග්‍යවතුන් වහන්සේගෙන් බ්‍රහ්මයා අහනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මයට කොච්චර ශක්තිය තියෙනවද කියලා. මේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයාට පින්වතුනි තමන්ට තියෙන දිව්‍යමය ඇසින් සක්වලවල් 1000ක් බලන්න පුළුවන්. ඒ නිසා කියන සහස්සී බ්‍රහ්ම කියලා.
සක්වලවල් 1000ක ඉන්න සත්වයන්ගේ ඉපදීම පේනවා, මැරීම පේනවා, ඔවුන් කරන කටයුතු පේනවා. මේ සියල්ල මේ බ්‍රහ්මයට පේනවා. එහෙම දිව්‍යමය ඇසක් තියෙන බ්‍රහ්මයට තමයි පින්වතුනි අර කියන ලාමක කෙලෙස් සිතුවිල්ල හිතේ ඉපදුනේ. නමුත් මීට වඩා ශක්තිවන්තයෝ පින්වතුනි ලෝකේ ඉන්නවා. මේ බ්‍රහ්මයට පේන්නේ සක්වලවල් 1000යි. හැබැයි සමහර බ්‍රහ්මයෝ ඉන්නවා සක්වලවල් 2000ක් පේනවා. ඒ බ්‍රහ්මයන්ට කියන ද්විසහසී බ්‍රහ්ම කියලා. සක්වලවල් 3000ක් පේන සත්වයෝ ඉන්නවා. ඒ බ්‍රහ්මයන්ට කියන ත්‍රිසහසී බ්‍රහ්ම කියලා. සක්වලවල් 1000ක්, සක්වලවල් 2000ක්, සක්වලවල් 4000ක්, මෙන්න මේ විදිහට සක්වලවල් 10000ක්, ලක්ෂයක් යනාදී වශයෙන් පේන බ්‍රහ්මයෝ ඉන්නවා. නමුත් මේ බ්‍රහ්මයට ඒ බ්‍රහ්මයන්ව පේන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මය මේ බ්‍රහ්ම ලෝකයට උඩින් තවත් බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා. ආභස්සර ආදී වශයෙන්. මෙන්න මේ වගේ පින්වත්නි මේ බ්‍රහ්මයාගේ තියෙන ශක්තිය පැහැදිලි කරලා ඊට වඩා ශක්තියින් මේ ලෝකයේ තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මයට කියලා දෙනවා. කියන නුඹට වඩා ශක්තිය තියෙන, නුඹට වඩා 이르දිය තියෙන, නුඹට වඩා බල තියෙන තවත් බොහෝ සත්වයෝ ඉන්නවා මේ ලෝකවල. කියලා අර මහා බ්‍රහ්මයාගේ තිබෙන ශක්තිය එතනින් බිඳිනවා. ඊළඟට කියනවා නුඹ කලින් ජීවිතේ කොහෙද ඉපදුනේ? මොනවද කරපු කර්ම? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කලින් ජීවිතයක මේ බ්‍රහ්මයා මනුෂ්‍ය ලෝකේ ඉපදිලා කාමයන් වල ආදීනව දැකලා ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ධාන වඩලා මහා 이르දියක් උපදවාගෙන ඍෂිවරයෙක් ලෙස වැඩ හිටියා. ගඟක් අසබඩ එක්තරා පන්සලක. දවසක් ඍෂිවරයා මේ පන්සල ළඟ වැඩ ඉන්නකොට ගඟ දිහා බලනවා. ඒ ගඟේ ජලය නිල් මැණික් කැට වගේ පිරිසිදුයි. ඔන්න ඔය දවසේ මහා කාන්තාරයක් මැදින් වෙළඳ පිරිසක් ගමනක් යනවා. ගැල් 500ක බඩු පුරවගෙන මේ වෙළඳ පිරිස කාන්තාරයේ ඉක්මවමින් වෙනත් නගරයකට යන්නේ. නමුත් ඔවුන් ගමන් කරනකොට ඔවුන්ට මාර්ගයේ පිළිබඳ වැරදිලා ඔවුන් ගෙනාපු ආහාර පානත් ඉවර වෙලා ඔවුන්ට කාන්තාරය ඉක්මව ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔවුන් කාන්තාරයේ මැද අතරමං වෙලා කාන්තාරයෙන් එළියට යන්න බැරුව අසරණ වෙලා ඉන්නවා. එදාර ඍෂිවරයා අර ගඟ දිහා බලාගෙන ඉන්නකොට දකිනවා හිතනවා මේ තරම් අතිශයින්ම පිරිසුදු මේ ජලය මේ විදිහට ගලා බහිද්දී එවැනි ජලයක් නොලබන සත්වය කොච්චරනම් මේ මනුෂ්‍ය ලෝකයේ ඇද්ද කියලා නිකමට ආවර්ජනය කළ බලනවා. එහෙම ආවර්ජනය කරද්දී අර කාන්තාරේ කුසගින්නෙන් පිපාසාවෙන් අසර වෙලා ඉන්න ඒ ගැල් පිරිසව දකිනවා. ඒ පිරිස පිපාසාවෙන් පීඩාවට පත් වෙලා ඉඳෙද්දී මම වගේ කෙනෙක් දැකලත් උපකාරයක් නොකර ඉන්න එක හොඳ නැහැ කියලා ඍෂිවරය 이르දියෙන් අදිෂ්ඨානයක් කරලා අර ගංගාවේ ජලය අර කාන්තාරයේ මැදින් ගලාගෙන බසිනසේ අදිෂ්ඨාන කරනවා. ඔවුන් එදා ඒ ගඟේ ජලය දැකලා වතුර බීලා නාලා ආරක්ෂිතව තමන්ගේ ගම් බිම් කරා ගමන් කරනවා. ඊට පසු කාලයක තවත් සිදුවීමක් සිද්ධ වෙනවා. ওই ගඟ පහළ තියෙනවා ගඟ දෙපැත්තේ ගම් දෙකක්. දෙගොල්ලෝම සමගි සම්පන්නයි. දෙගොල්ලෝම මිත්‍රයි. ඉතින් ඔවුන් අර මිත්‍ර බව නිසාම නිතර විනෝද වෙනවා. දවසක් ඒ පිරිස කතිකා කරගෙන නැවක් හදාගෙන අර ගඟට දාලා ගම් දෙකේම ඉන්න පිරිස නැවේ නැගලා ගඟ ඉහළට ගමන් කරනවා. මේ ගඟේ හිටපු එක්තරා මහා නාගරාජයෙක් මේ නැව ගමන් කරනව දැකලා තමන්ගේ හිසට උඩින් ගමන් කිරීම නින්දාවක් කොට සලකලා ඔවුන්ව බියටපත් කරන්න ඕන, ඔවුන්ව විනාශ කරන්න ඕන කියලා ගඟ ඉහළට ගිහිල්ලා
නැව ඉදිරියට ගමන් කරද්දී පෙන ගොබය පෙන්නාගෙන මේ නාගරාජයා ගඟ උඩින් මතු වුණා. ඉතින් ඒ බිරිස එදා දැකලා බියට පත් වෙලා කෑ ගැහුවා. ඉතින් මේ ඍෂිවරයා මේක දැකලා මහා ගුරුළු වේශයක් මවාගෙන අර නාගයාව බය කරලා අර පිරිසගේ ජීවිත බේරගත්. ඒක තමයි අනිත් පින්කම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආයමත් දවසක ඒ ප්‍රදේශයේ තිබිච්ච එක්තරා ගමකට හොරු පිරිසක් පනිනවා. ගමේ සිටිය සියලු දෙනාගේම වටින දේවල් මේ හොරුන් පැහැරගත්තා. එදත් ඒ කාරණාව ඍෂිවරයා දැකලා ඉරදියෙන් රජු සමග මහසේනාවක් මේ නගරයට එනවා වගේ මහා හඬක් නංවමින් අර හොරුන්ව බියටපත් කළා. ඒ හොරු තමන් ගෙනාපු හොරකම් කරපු සියලුම දේවල් විසි කරලා දාලා එතරම් දාලා ඔවුන් යන්න ගියා. ඉතින් ඒ වෙලාවේ අර නැතිවෙච්ච මිනිසුන්ගේ බහඬ නැවත ඔවුන්ට බෙදලා දුන්නම ඔවුන් සතුටටපත් වුණා. ඔවුන්ගේ ජීවිතත් රැකුණා. ඔවුන් ඊටාම සතුටින් වාසය කළා. මෙන්න මේ වගේ කර්ම කරලා තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බ්‍රහ්මිය මම නුඹ කරපු කර්ම මොනවද කියලා දන්නවා. නුඹ මොන වගේ කුසල් වඩලද මේ බ්‍රහ්ම ලෝකෙට ආවේ කියන එක මම දන්නවා. කියලා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා මතක් කරා. දැන් බුදුරජාණන් වහන්සේට ඕනකම තියෙන්නේ බ්‍රහ්මයාට තමන් වහන්සේ බ්‍රහ්මයව දන්න බව අඟවන්න. මොකද මාන්නේ විඳින්න ඕන නිසා. ඒ මාන්නේ දරාගෙන ඉන්නකොට ධර්මය අවබෝධ කරගන්න බෑ. කියන ධර්ම කරුණු වැටහෙන්නේ. දැන් මේ බ්‍රහ්මයාටත් එහෙම දැඩි මාන්නයක් තිබුණා. ඇයි මේ දැඩි මාන්නේ තියෙන්නේ? Tamanට ඒ තරම් ශක්තිය තියෙන නිසා. ඒකයි මේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක වාද කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයාට මේ කරුණ මතක් කරලා දෙනවා. එතකොටම දැනගන්නවා බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ තමන්ව දන්නවා. ආයි තවදුරටත් කරුණ කියනවා. එක්තරා කලෙක මේ බ්‍රහ්මයා කේසව කියලා ධානලාභී තවුසෙක් වෙලා ඉපදිලා හිටියා. ওই කාලේ කප්ප කියලා අතවැසි තරුණයෙක් මේ කේසව තාපසතුමාට උපස්ථාන කළා. ඒ කප්ප තරුණයා අතිශයින්ම ප්‍රඥාවන්තයි. ඒ නිසා මේ කේසව තාපසතුමා ඔහුට බොහෝ සෙයින් ප්‍රිය කරා. ඔහු නැතුව කිසිම දෙයක් නොකරන තත්ත්වයෙන් කේසව තාපසතුමා මේ කප්ප තරුණයාව ආශ්‍රය කරේ. මොකද ඒ කප්ප තරුණයාට ඒ තරම් මහ ප්‍රඥාවක් තියෙනවා. සඳහන් කළ තියෙනවා භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයෙන් අහන බ්‍රහ්මිය දන්නවද ඒ කප්ප තරුණයා කවුද? මමයි ඒ ජීවිතේ කප්ප තරුණයා වෙලා හිටියේ කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ තරුණයව හඳුන්වලා දුන්නා. දැන් මෙන්න මේ විදියට භාග්‍යවතුන් වහන්සේ කරුණ දක්වද්දී බ්‍රහ්මයා දැනගත්ත දැන් භාග්‍යවතුන් වහන්සේ තමන්ව දන්නවා. තමන් හොඳට අඳුනන කෙනෙක්. නමුත් ඊතරම් කරුණු කාරණා දැනුවත් උනත් අර මාන්නේ නම් අඩු කරගත්තේ නෑ. මාන්නේ බලවත් නිසා බ්‍රහ්මයා නැවතත් භාග්‍යවතුන් වහන්සේත් එක්ක අවදුරටත් අභියෝග කරලා පරද්දන්න උත්සාහ කරා. මහා බ්‍රහ්මයාට තියෙන අන්තිම අවස්ථාව. මහා බ්‍රහ්මයා බුදුරජාන් වහන්සේට කියනවා හොඳයි ස්වාමීනි ඔබ වහන්සේ හිතනවා නම් ඔබ වහන්සේ ශක්ති සම්පන්නයි කියලා. මම මෙතන අතුරුදහන් වෙන්නම් ඔබ වහන්සේට පුළුවන් දහනවා මාව හොයන්න. මම මෙතන අතුරුදහන් වෙනවා ඔබ වහන්සේට පුළුවන් දහනවා මාව හොයන්න. භාග්‍යවතුන් වහන්සේ අභියෝගي බාරගත්තා. ඉතින් දැන් බ්‍රහ්මයා හැංගෙනවා. භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරා බ්‍රහ්මයාට නොපෙනීන නොලැබේවා කියලා. ඉතින් බ්‍රහ්මයා ගිල එක එක තැන්වල හැංගෙනවා. දැන් බුදුරජාන් වහන්සේටත් පේනවා අනිත් බ්‍රහ්මයන්ටත් පේනවා. අනිත් බ්‍රහ්මයා බලනවා ඇයි මේ අපේ මහා බ්‍රහ්මයා මේ තැන්වල එක එක තැන්වල හැංගෙන්න උත්සාහ කරන්න කියලා. මොකද බ්‍රහ්මයාට පුළුවන් නොපෙනී ඉන්න. දැන් භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරන් පුරිසා නොපෙනී ඉන්න බෑ. හැමතැනම පේනවා. ඉතින් ඒ වෙලාවේ මහා බ්‍රහ්මයා එතනදී නම් හොඳටම බියටපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ කියනවා හොඳයි බ්‍රහ්මයා මම හැංගෙන්නම් නුඹට පුළුවන් දහනවා මාව හොයන්න.
ඉතින් බ්‍රහ්මයා අභියෝගේ බාරගත්තා. භාග්‍යවතුන් වහන්සේ නොපෙනී අධිෂ්ඨාන කළා. බ්‍රහ්මයට හොයාගන්න බැරි වුණා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ නොපෙනී ඉඳෙද්දිම ගාථාවක් දේශනා කරනවා. ඒ ගාථාව ශ්‍රවණය කරපු බ්‍රහ්මයෝ ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අතිශයින්ම මහා පැහැදීමක් ඇති කරගත්තා. මොකද ඒ බ්‍රහ්මයෝ මෙපමණ කාලයක් දැකලා තිබුණේ මහා බ්‍රහ්මයාගේ ශක්තිය පමණයි. භාග්‍යවතුන් වහන්සේගේ ශක්තිය දැක්කේ අද. ඒ නිසා ඒ සියල්ලෝම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගත්තා. බලන්න පින්වතුනි, මේ සංසාරයේ මං මතක් කළේ අතිශයින්ම භයානක අවස්ථාවක්. මේ මාන්නේ කියන කාරණාවයි මේ බ්‍රහ්මයට ඇති වෙලා තියෙන්නේ. ඒ මාන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේත් එක්ක ඒ තරම්ම ගැටෙන්න ගියේ. භාග්‍යවතුන් වහන්සේ පරද්දන්න උත්සාහ කළේ. හේතුව මොකද? මෙපමණ කාලයක් මේ මහා බ්‍රහ්මයා කාටවත් මේ ලෝකේ පෙරදිලා නැහැ. ඒ මහා බ්‍රහ්මයාට අභියෝග කරන්න කිසිම කෙනෙක් මේ ලෝකේ හිටියේ නැහැ. ඉතින් ජීවිතේ කවදාවත් පෙරදිලා නැති, ජීවිතේ Tamanට කිසිවෙක් අභියෝගයක් නොවුණු මේ බ්‍රහ්මයාට තමන් පිළිබඳව අතිමානයක් හිත තුළ ඇති කරගෙන තිබුණා. වනේ ඒ තරම් ශක්තිවන්තයෙකුටයි මේ කියන්නා වූ කෙලෙස් සිතුවිල්ල බලවත් කරගත්තේ. තොට හිතන්න පින්වතුනි, ඒ තමන් පිළිබඳ ඇති කරගත්තු මාන්නේ නිසා තමන් කොච්චර අසරණ භාවයට පත් වුණාද? පස්සේ ධර්මය අවබෝධ කරගත්තා. නමුත් ඒ සුළු මොහොතක් හරි භාග්‍යවතුන් වහන්සේට අභියෝගයක් වෙන උත්සාහ කරානේ. භාග්‍යවතුන් වහන්සේව පරද්දන්න ඕන කියලා සිතුවිල්ලක් පහළ කරගත්තනේ. බලන්න පින්වතුනි, ධර්මයෙන් ජීවිතයෙන් ඉවත් වුණොත් අපි මේ සංසාරයේ කොච්චර අසරණ සත්වෝ පිරිසක් බවට පත් වෙනවද? අදටත් බලන්න, ධර්මයත් එක්ක ගැටෙන, ධර්මයට අභියෝග කරන, අකුසලයේ වඩන කොයිතරම් අය ඉන්නවද? තමන්ට තියෙන ජීවන අත්දැකීම්, පොත්පත් කියවල ලබාගත්තු දැනුම, මිත්‍යා දෘෂ්ටික ගුරුවරු ඇසුරු කරලා ඒ ලබාගත්තා වූ දැනුම, මේ සංකල්පත් එක්ක තමන් හිතන දේ තමයි හරිම දේ කියලා හිතලා මේ ධර්මයත් එක්ක පින්වතුනි ගැටෙන කොච්චර නමයි ඉන්නවද? යම් කරුණක් ඉදිරිපත් කළොත් ඒ කාරණාවට විරුද්ධ මිත්‍යා දෘෂ්ටික අදහස්මයි ඔවුන් මුවින් පිට කරන්නේ. ඔවුන්ගේ සිතට ගලාගෙන ඉන්නේ. ඉතින් ඒක පුදුමයට පත්වෙන්න ඕන එකක් නෙවෙයි. මොකද මේ තරම් ශක්තියක් තියෙන මහා බ්‍රහ්මයාටත් එවැනි සිතුවිලි පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක ගැටෙන්න උත්සාහ කළා. මාන්නේ කියන්නේ පින්වතුනි ඒ තරම් අති භයානක කාරණාවක්. අර අපේ පින්වතුන්ට මතක ඇති චිත්තු ගෘහපතිතුමා පිළිබඳ කතාවක් අපේ ධර්මයේ තියෙනවා. චිත්තු ගෘහපතිතුමා කියලා කියන්නේ මාර්ගඵලලාභියෙක්, අනාගාමී කෙනෙක්. දවසක් මේ චිත්තු ගෘහපතිතුමා මච්චිකාසණ්ඩ කියන නගරේ විහාරයක් කරවලා සුදම්ම කියලා තෙරුන් වහන්සේ නමකට සංඝසතු කොට පූජා කරා. ඉතින් සුදම්ම භික්ෂුව මාන්‍ය අධිකයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේ දවසක් මේ චුත්ත ගෘහපතිතුමා පිළිබඳ ගුණයක් බුදුරජාන් වහන්සේගෙන් අහලා
ඒ චිත්තගෘහපතිතුමාව හොයාගෙන මච්චිකා සණ්ඩියට වැඩම කළා. මේක කොයිතරම් වටින කරුණක්ද? චිත්තගෘහපතිතුමාව හොයාගෙන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම මච්චිකා සණ්ඩියට වැඩම කළා. මොකද අර ගුණ අහලා. ඉතින් එදා චිත්තගෘහපතිතුමා උන්වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය පිළි අරගෙන පහෝදා දානට ආරාධනා කළා. ඊට පස්සේ ගිහිල්ලා සුදම්ම තෙරුන් වහන්සේට ආරාධනා කළා. ඉතින් තමන්ට පසු ආරාධනා කරා කියලා හිතේ බලවත් කෙලෙස් සිතුවිල්ලක් උපදවගෙන දානය ප්‍රතික්ෂේප කරා. තුන් වතාවක් ආරාධනා කරද්දී දානය ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒ වෙලාවේ චිත්තගෘහපතිතුමා අර තෙරුන් වහන්සේලාට දාන පූජා කරා. දානේ වෙලාවට සුදම්ම තෙරුන් වහන්සේ වැඩියා. එදා ආසනය පිළිල කළ උන්වහන්සේට ආරාධනා කළා. නමුත් සුදම්ම තෙරුන් වහන්සේ ඇවිල්ලා චිත්තගෘහපතිතුමාගේ දානේ අඩුපාඩුවක් හොයනවා. දැන් මොකද අර තමන්ගේ හිතේ තියෙන තරහ නිසා, හිතේ තියෙන ද්වේෂය නිසා දැන් පීඩාවටපත් වෙලා ඉන්නේ. වෙහෙස කරවනවා තමන්ව. දැන් අඩුපාඩුවක් වල බනින්න හදන්නේ. ඉතින් මුළු දානෙම දිහා බලලා කියනවා, උපාසක නුඹේ දානේ අඩුපාඩුවක් තියෙන මොනවද? තලගොලි නැහෙනේ. පෙන්නපු අඩුපාඩු ඒක. ඉතින් ඒ වෙලාවේ සුදම්ම තෙරුන් වහන්සේට චිත්තගෘහපතිතුමා කපුටු වාදයෙන් බනිනවා. කියන්නේ කපුටෙක් වගේ කෑම හොයනවා කියලා චෝදනාවක් කරා. තමන්ට නින්දාවක් කරා කියලා සුදම්ම තෙරුන් වහන්සේ චිත්තගෘහපතිතුමාට තමන්ට බාර දුන්නු පන්සල යතුරු දෙල මෙන්න නුඹගේ පන්සල නුඹම රකිත්වා කියලා වැඩියා. ඊළ බුදුරජාන් වහන්සේට මේ කතාව කිව්වා. මච්චිකා සණ්ඩියේ ඉඳලා භාග්‍යවතුන් වහන්සේ වැඩින් ජේතවනාරාමයට යොදුන් 30ක් තියෙනවා. ඉතින් සුදම්ම තෙරුන් වහන්සේ බුදුරජාන් වහන්සේට සියලුම කතාව කියනවා. බොරු කියන්නේ නැහැ. තමන්ගේ පැත්තට වාසියක් එන විදිහට කතාව හදලා කියන්නේ වෙච්ච සිදුවීම කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ සුදම්ම තෙරුන් වහන්සේට අවවාද කරනවා, නුඹගේ වරදනේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආරාධනා කරා යන්න ගිහිල්ලා චිත්තගෘහපතිතුමාගෙන් සමාව ඉල්ලගෙන ඉන්න කියලා. ඉතින් ඒ වෙලාවේ කරුණු දැක්වෙන් පස්සේදී චිත්තගෘහපතිතුමාගේ ළඟට ගිහිල්ලා සමාව ඉල්ලනවා. සමාව දෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී නැවතත් බුදුරජාණන් වහන්සේගේ ළඟට ආවා. යොදුන් 30ක් දුර ගිහිල්ලා යොදුන් 30ක් දුර ආයෙ ඇවිල්ලා ආයුදුන් 30ක් දුර යනවා බුදුරජාණන් වහන්සේ බලන්න. මොකද සමාව ගන්න ක්‍රමවේය අහගන්න. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට එදා පළවෙනි දවසේ මාපෙලාවේ සමාව ගන්න ඕන ආකාරය පිළිබඳව සුදම්ම තෙරුන් වහන්සේව දැනුවත් නොකරේ. සුදම්ම තෙරුන් වහන්සේගේ ළඟ මේ මාන්‍ය බලවත් වෙලා තියෙනවා. ඒ මාන්‍ය අඩු නොවුනොත් භාග්‍යවතුන් වහන්සේ කියන දේශනාව සුදම්ම තෙරුන් වහන්සේට තේරෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දන්න නිසා එදා අර උපාසකතුමාගෙන් සමාව ගන්න ඕන ආකාරය පිළිබඳව දේශනා නොකරලා යවුවේ. දැන් එක ගමනක් ඇවිල්ලා ආයිම ගමනක් ගිහිල්ලා ආයි ගමනක් දැන් ඇවිල්ලා ඉන්නවා. එහෙම කලේ ක්‍රමවේදී අහගන්න එනකොට සුදම්ම තෙරුන් වහන්සේකට මාන්නේ නැති වෙලා තිබුණා. මොකද යොදුන් 30ක් දුර ගමනක් මේ තියෙන්නේ. මාන්නය නැති වෙලා යට වෙලා තිබුණා. ඉතින් මම මේ මතක් කරේ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපිට මෙවැනි කෙලෙස් සිතුවිල්ලක් ඉපදුනොත් ඒක අපේ සංසාරයටම පින්වතුනි මහ විපත් ඇති කරන කාරණාවක්. එනිසා අපි හැම වෙලාවකම සිහිය ප්‍රඥාව කියන මෙන්න මේ දෙක
හැම මොහොතකම පින්වතුනි ඉස්මතු කරගෙන කටයුතු කරන්න අපි වෑයම් කරන්නට ඕන. බලන භාග්‍යවතුන් වහන්සේ දා මහා බ්‍රහ්මයාට ගිහිලා අනුග්‍රහ කරපු නිසා මහා බ්‍රහ්මයාගේ සංසාරයේ රැකුණා. සසරින් මිදුණා. නමුත් හිතන්න මාන්නේ තියාගෙන එහෙම අනුග්‍රහයක් නොලබපු කී දෙනෙක් අපේ ශාසනයේ හිටියද? මාන්නේ බලවත් නිසා වුන් භාග්‍යවතුන් වහන්සේ කියන දෙයකට ඇහුම්කන් දෙන්නේ නැහැ. නමුත් මේ බක බ්‍රහ්මයාත් එහෙමයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කියන දෙයට ඇහුම්කන් දෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමයනුයි භාග්‍යවතුන් වහන්සේ අනුග්‍රහ කරන්නේ. එhmenan අපි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට විරුද්ධ නොවි භාග්‍යවතුන් වහන්සේගේ වචනේ පිළි අරගෙන කටයුතු කරන්නත් අපි හැම වෙලාවකම පින්වතුනි වෑයම් කරන්නට ඕන. මේ තරම් ශක්තිවන්තයෝ ඒ තරම් ධානය තියෙන ඉරදි තියෙන ශක්තිවන්තයෝ භාග්‍යවතුන් වහන්සේට අභියෝග කරා නම් පින්වතුනි අද කාලේ නිසි ධර්මාවබෝධයක් නැතුව මේ ධර්මයට අභියෝග කරන අයගේ අභියෝග ඇත්තටම මේ ශාසනයේ විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්න ඕන අභියෝග නෙවෙයි. ඔවුන් එහෙම කරන්නේ ධර්මයේ නොදන්නා කම නිසාමයි. ඒ නිසා අපේ ශ්‍රාවක පින්වත් පිරිස හැම මොහොතකම අදිෂ්ඨාන කරගන්න. තමන්ගේ ජීවිතය තුළ යම් තැනක් හෝ තමන්ට මේ අවස්ථාව මග හැරුණොත් ආයේ නැවත මෙවැනි අවස්ථාවක් කවදා කොයි වෙලාවක තමන්ට ලැබෙනවද කියලා තමන්ට නිශ්චිතවම පින්වතුනි ප්‍රකාශ කරන්න බෑ. ඒ නිසා මෙන්න මේ භයානක බව හැම මොහොතකම අවබෝධ කරගන්න. සසරට අභියෝග කරන්න එපා. සසරත් එක්ක පින්වතුනි ගැටෙන්න එපා. අපි ධර්මයේ හරියට අවබෝධ කරගත්තොත් මේ සංසාරයේ මොකද්ද කියන එක පින්වතුනි අපට තේරුම් කරගන්න පුළුවන්. ඒ නිසා අපේ පින්වත් හැම දිනාම වහ වීරිය වඩන්න. වහ උනන්දුවක් ඇති කරගන්න. මේ ලැබිච්ච අවස්ථාවෙන් කොහොම හරි තමන්ගේ සසරට උපකාර කරගන්න පුළුවන් කුසල් හැම මොහොතකම හැම ජීවිතයකම වඩනවා කියන බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව අපේක්ෂාව මුදුන්පත් කරගෙන හැම කටයුත්තක්ම කරන්නට පින්වත් හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සදහම් දේශනාව මේ විදියට මුළු මහත් ලෝක සත්‍යයටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදෙන පින්වතුන්ට අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. අද දේශනාවේ දායකත්වයේ දරන්නේ ජූලි මාස 29 වන දින උපන්දිනයේ සැමරූ හේමමාලි වෙලගෙදර මහත්මියට ආශිර්වාදය පතා උදිත වෙලගෙදර ස්වාමි පුතුණුවන් තිනේසා විහාරා කියන මෙන්න මේ දියණියන් දෙපළ ඇතුළු ඒ පින්වන්ත පිරිස. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා හේමමාලි වෙලගෙදර මහත්මියට ආශිර්වාදය කරන්න. ජූලි 29 වන දින ජන්මදිනයේ සැමරූ එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා, කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. කරගෙන යන ලබන සියලු කටයුතු සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදය කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින අනුලා ලොකුගමගේ මෑණියන්ටත් මේ වෙලාවේ ආශිර්වාදය කරනවා. ඒ මෞතුමියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලෝකීය සෝමපාල ලොකුගමගේ පියාණන්ටත් ජේම්ස් වෙලගෙදර පියාණන්ටත් සෝමලතා වෙලගෙදර මෑණියන්ටත් දේවිකා ලොකුගමගේ සොහොයුරිය ඇතුළු නමින්මිය පරලෝකියා වූ පින් බලාපොරොත්තු වන හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සාංශාරික ජීවිත සුවපත් වේවා.
ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම තිනේසා විහාරා කියන දරුවන් දෙපළට ආශිර්වාදය කරනවා. දරුවන් දෙපළ සිදු කරගෙන යනු ලබන සියලු අධ්‍යාපන කටයුතු ස්වර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔවුන්ගේ අනාගත ජීවිත යහපත් වේවා, සුවපත් වේවා. සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් මුදුන්පත් කරගෙන අනාගත ජීවිතේ කාලෝකමත් කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදය කරනවා. ධර්මදේශකයන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ පින්වන්ත පිරිස මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. එමනම් මේ හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා. හැම දිනාගේම ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. සියලු කටයුතු සාර්ථක කරගන්නට මේ කුසල කර්මය හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම ළඟා කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් මේ වෙලාවේ අපි මේ ධර්ම දානමය අති උදාර කුසලය ඒ ඇත්තන්ටත් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂ වශයෙන්ම අපි පෞද්ගලිකව පින් අනුමෝදනාවක් කරනවා. මේ වෙලාවේ අද ධර්ම දේශනාව පවත්වලා රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම නෙත් නාලිකාවේ ධර්ම ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් දන්න අපේ පින්වත් සමීර වීරකෝන් මහත්මාගේ ආදරණීය මෑණියන් පසුගිය දවසක මරණයට පත්වන්නට යෙදුණා. මැණිකේ වීරකෝන් මෑණියන්. ඉතින් අපි මේ වෙලාවේදී අවස්ථාවක් කරගන්නවා එතුමන්ගේ ඒ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට. නිරන්තරයෙන්ම නෙත් නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වතුන් එතුමා පිළිබඳව දන්නවා. පින්කම්වලදී එතුමා දැකලා තියෙනවා. ඒ වගේම මනා ධර්මාවබෝධයක්, ඒ වගේම ධර්මයට ලොකු කැමැත්තක්, කැපවීමක් සිදු කරන පින්වන්ත මහත්මයෙක්. මේ ධර්මදේශනා කටයුතු වලට විශාල සහයෝගයක් ලබලා දෙන කෙනෙක්. ඉතින් එවන් උතුම් පුත්‍රයෙක් මේ ලෝකෙට දායාද කරපු ඒ ආදරණීය මව්තුමියට අපි මේ මොහොතේ අවස්ථාවක් කරගන්නවා පින් දෙන්න. අපි ළඟා කරගත්තු සියලු කුසල් ඒ ආදරණීය මෑණියන්ට අනුමෝදන් වේවා. ඒ මෑණියන්ගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ඒ මෑණියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් කුසලය පාරමී ධර්මයක්ම වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ළඟා කරගත්තු සියලුම පින් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.